මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාරය වේවා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන චූල අත්තිපදෝපම සූත්‍රය ඇතකුගේ පියවර සටහන උපමා කොට වදාළ කුඩා දෙසුම. මහාට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේ පිරිසිදුතුමාගේ ආරාමෙහි. එදා ජානුස්සෝනි බ්‍රාහ්මණයා සුදුම සුදු වෙළඹුන් යෙදූ රථයකින් දවල් කාලේ සැවැත් නුවර බලා ගමන් කළා. ජානුස්සෝනි බ්‍රාහ්මණයා දුර සිටම එන පිලෝතික තවුසාව දැක්කා. දැකලා පිලෝතික තවුසාට මෙහෙම කිව්වා. පින්වත් පින්වත් වජ්ජායන, මේ මහ දවල් කොහේ ඉඳලා එන ගමන්ද? පින්වත, මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා එන ගමන්. පින්වත් වජ්ජායන, මේ ගැන මොකද හිතන්නේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන, බුද්ධිමත් බව ගැන මොකද හිතන්නේ? පින්වත් ශ්‍රමණය, ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව මහිමය ගැන දැනගන්න මම කවුද? යමෙක් දැනගන්නවා නම් එයත් ඉතින් ඒ විදිහේම කෙනෙක් වෙන්න ඕන. පින්වත් වජ්ජායන, ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මහා උදාර විදිහට ප්‍රශංසා කරනවා නෙවෙයි. පින්වත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්න මම කවුද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රශංසා ලබන අය අතරේ ප්‍රශංසනීයයි. දෙවි මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨයි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් වච්චායන, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන ඔච්චර පැහැදුනේ මොන වාගේ දෙයක් දැකලාද? පින්වත, ඒක මේ වගේ දෙයක්. ඇතුන් ඉන්න වනාන්තරයේ ඇත්විය හඳුනා ගැනීමේ දක්ෂ මිනිසෙක් ඉන්නවා. ඔහු දවසක් ඒ ඇත්වනයට ඇතුල් වෙනවා. ඔහුට ඒ වනයේදී දකින්න ලැබුණා ලොකු ඇත්පියවර සටහනක්. දිගින් පළලින් හරි ලොකුයි. ඉතින් ඔහු නිශ්චයකට පැමිණුණා, බවත්නි, මේ පිය සටහන අයත් ඇතා ඒකාන්තයෙන්ම මහා හස්තියෙක් කියලා. පින්වත, අන්න ඒ විදියමයි මමත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පියව සටහන් 4ක් දැක්කා. මමත් ඊට පස්සේ නිශ්චයකට පැමිණුණා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වකහාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. මොනවද ඒ පියවර සටහන් 4? පළවෙනි එක, පින්වත, මන් දැකලා තියෙනවා සමහර ශාස්ත්‍රීය පණ්ඩිතයන්, ඔවුන් හරි දක්ෂයි, වාද විවාද කරනවා. අස්ලෝමින් විදින දුනුවායන් වගේ ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි විඳිනවා. වගේ හැසිරෙන්නේ. ඔවුන්ට ආරංචි වෙනවා අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරනවලු කියලා. එතකොට ඔවුන් ප්‍රශ්න ගොතනවා. අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු. එතකොට අපට මේ විදිහට උත්තර දෙවි. එතකොට අපි වාදේ පටන් ගමු.
එතකොට මේ විදිහට විසඳන්න බලාවි. එතකොට අපි මේ විදිහට වාදේ පටන් ගමු කියලා. ඉතින් ඔවුන්ට ආරංචි වෙනවා. අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට අසවල් නියම් ගමට වැඩම කරලා ඉන්නවා කියලා. ඔවුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හොයාගෙන යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මයේ උනන්දු කරවනවා. ධර්මයෙන් සතුටු කරවනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ධර්මයේ කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. බොහෝමනම් වාද හටගන්නද අන්තිමේදී ඒ අය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය පළවෙනි පියවර සටහන මම දැක්කා. අන්න එතකොටයි මම නිශ්චයකට ආවේ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සුවක්කාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි කියලා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. දෙක පින්වත ඊළඟ පියවර සටහන ගැන කියනවා නම් මන් දැකලා තියෙනවා සමහර බ්‍රහ්මණ පඬිතුයන් ගැන. ඔවුන් හරි දක්ෂයි. වාද විවාද කරනවා. අස්ලොමින් විදින දුනුආයන් වගේ ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගේ හැසිරෙන්නේ. ඔවුන්ට ආරංචි වෙනවා අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට අසවල් නියං ගමට වැඩලා ඉන්නවා කියලා. එතකොට ඔවුන් ප්‍රශ්න ගොතනවා. අපි මේ ප්‍රශ්නය ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු. එතකොට අපට මේ විදිහට උත්තර දෙවි. එතකොට අපි වාදේ පටන් ගමු. එතකොට මේ විදිහට විසඳන්න බලාගමු. එතකොට අපි මේ විදිහට වාදේ පටන් ගමු කියලා. ඉතින් ඔවුන්ට ආරංචි වෙනවා අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට අසවල් නියං ගමට වැඩම කරලා ඉන්නවා කියලා. ඔවුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව සොයාගෙන යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මයේ උනන්දු කරවනවා. ධර්මයෙන් සතුටු කරවනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ওই විදිහට ධර්මයේ කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උද්දවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. කොහොමනම් වාද හටගන්නද? අන්තිමේදී ඒ අය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ওই දෙවෙනි පියවර සටහන මම දැක්කා. අන්න එතකොටයි මම නිශ්චයකට ආවේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාගතුන් වහන්සේගේ ධර්මයේ සුවක්ඛාතයි. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා. තුන පින්වත ඊළඟ පියවර සටහන ගැන කියනවා නම් මම දැකලා තියෙනවා සමහර ගිහි පඬිතුයන් ගැන. ඔවුන් හරි දක්ෂයි. වාද විවාද කරනවා. අස්ලොමින් විදින දුනුආයන් වගේ. ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගේ හැසිරෙන්නේ. ඔවුන්ට ආරංචි වෙනවා අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට අසවල් නියං ගමට වැඩලා ඉන්නවා කියලා. එතකොට ඔවුන් ප්‍රශ්න ගොතනවා. අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු.
එතකොට අපිට මේ විදිහට උත්තර දෙවි. එතකොට අපි වාදේ පටන් ගමු. එතකොට මේ විදිහට විසඳන්න බලාවි. එතකොට අපි මේ විදිහට වාදේ පටන් ගමු කියලා. ඉතින් ඔවුන්ට ආරංචි වෙනවා අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට අසවල් නියංගමට වැඩම කරලා ඉන්නවා කියලා. ඔවුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හොයාගෙන යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මී උනන්දු කරවනවා. ධර්මයෙන් සතුටු කරවනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ධර්මය කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. කොහොමනම් වාද හට ගන්නද? අන්තිමේදී ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ওই තුන්වෙනි පියවර සටහන මම දැක්කා. අන්න එතකොටයි මම නිශ්චයකට ආවේ. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාගතුන් වහන්සේගේ ධර්මයේ ස්වකහතයි. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අතර තවත් පියවර සටහනක් ගැන කියනවා නම් මම දැකලා තියෙනවා සමහර ශ්‍රමණ පඬිතුයන් ගැන. ඔවුන් හරිම දක්ෂයි. වාද විවාද කරනවා. අස්ලෝමි විදින දුනවා යනවා වගේ. ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගේ. එසිරෙන්නේ. ඔවුන්ට ආරංචි වෙනවා අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට අසවල් නියංගමට වැඩලා ඉන්නවා කියලා. එතකොට ඔවුන් ප්‍රශ්න ගොතනවා. අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු. එතකොට අපිට මේ විදිහට උත්තර දෙයි. එතකොට අපි වාදේ පටන් ගමු. එතකොට මේ විදිහට විසඳන්න බලාවි. එතකොට අපි මේ විදිහට වාදේ පටන් ගමු කියලා. ඉතින් ඔවුන්ට ආරංචි වෙනවා අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට අසවල් නියංගමට වැඩම කරලා ඉන්නවා කියලා. ඔවුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආගෙන යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මයේ කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මයේ උනන්දු කරවනවා. ධර්මයෙන් සතුටු කරවනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ධර්මයේ කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයේ සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් ප්‍රශ්න අහන්නේ නැහැ. කොහොමනම් වාද හටගන්නද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් බුදු සසුනේ පැවිදි බව ඉල්ලනවා. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ පින්නතුන් පැවිදි කරවනවා. සම්පදා කරවනවා. උතුම් පැවිදි බව ලැබූ ඒ පින්නතුන් වහන්සේලා සුදකලා වෙනවා. අප්‍රමාදී සිහියෙන් යුක්ත වෙනවා. එලෙස තමන දීර්යයෙන් යුක්ත වෙනවා. නිවන පිණිස යොමු කරනවා. ඒ ලෝකයේ පින්වත් කුල පුත්‍රයන් බුදු සසුනක අන වෙන්නේ යම් අන්නේ අනුත්තර බබසර සම්පූර්ණ කරගෙන මේ ජීවිතයේදීම තමන්ගේම අවබෝධයෙන් උතුම් අරහත්ත්වයට පැමිණලා වාසය කරනවා. ඊට පස්සේ උන්වහන්සේලා මෙහෙමයි කියන්නේ. අහෝ පින්වත් පුදුම බේරිලක්නේ බේරුනේ. අහෝ පින්වත් පුදුම බේරිලක්නේ බේරුනේ. අපි ඉස්සර ඇත්තෙන්ම ශ්‍රමණයෝ නොවේ. නමුත් අපි ශ්‍රමණයෝ වගේ හිමී හිටියා. ඉස්සර අපි ඇත්තෙන්ම බ්‍රාහ්මණයෝ නෙමෙයි. නමුත් බ්‍රාහ්මණයෝ වගේ හිමී හිටියා.
ඉස්සර අපි රහත් නොවීම රහතන් වහන්සේලා හැටියට පිළිගන්නේ. දැන් තමයි අපි නියම ශ්‍රමණය. දැන් තමයි අපි නියම බ්‍රාහ්මණය. දැන් තමයි අපි හැබෑම රහතන් වහන්සේලා පින්වත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඒ 4 වෙනි පියවර සටහන මම දැක්කා. අන්න එතකොටයි මම නිශ්චයකට ආවේ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ආලෝක සංඝ රත්නය සෝදිපන්නයි. පින්වත මම යම් දවසක ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය පියවර සටහන් 4 දැක්කද? අන්න එතකොටයි මම නිශ්චයකට ආවේ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේ සංඝ රත්නය සුපටිපන්නයි කියලා. විනෝතික තාපසයා ඔය විදිහට කිව්වාම ඥානසෝනි බ්‍රහ්මණය සුදු වෙලඹුන් යෙදූ අස්වරතෙන් දැස්ස. උතුරු සළුව එක් පැත්තකට පොරව ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දිශාවට වැඳගත්තා. මහත් සතුටින් 3 වරක් උදම් මැනුවා. ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්ට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අනේ අපටත් කවදා හරි දවසක පින්වත් ගෞතමයන් වහන්සේව ඇසුරු කරන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද. උන්වහන්සේ සමග කතා බස් කරන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද. ඊට පස්සේ ඥානසෝනි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේව හොයාගෙන ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමිච්චි කතා බහේ යෙදුණා. එකත් පසව වාඩි වුණා. එකත් පසව වාඩි වුණ ඥානසෝනි බ්‍රාහ්මණයා පිලෝතික තාපසයාත් සමග ඇති වෙච්ච කතා බහ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේට සැලකලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඥානසෝනි බ්‍රාහ්මණයාට මෙහෙම අදාලා නෑ පින්වත් බ්‍රාහ්මණියෝ, ඔච්චරකින් ඇත් පියවර සටහනේ උපමාව ගැන සම්පූර්ණ විස්තරයක් ලැබෙන්නේ නෑ. පින්වත් බ්‍රාහ්මණියෝ, ඔය ඇත් පියවර සටහනේ උපමාව ගැන විස්තර වශයෙන් මෙන්න මේ විදිහටයි කියන්න තියෙන්නේ. හොඳට අහගෙන ඉන්න. නුවණින් තේරුම් ගන්න. මං කියලා දෙන්නම්. කියලා එහෙමයි පින්වතුන් වහන්සේ කියලා ඥානසෝනි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඇත් වනයක වාසය කරන මිනිහෙක් ඉන්නවා. එයා ඇත් වනයේදී ලොකු ඇත් පියවර සටහනක් දකිනවා. ඒක හොඳ දිග පළල තියෙන පියවර සටහනක්. නමුත් ඇතුන් ගැන දැනගන්න දක්ෂ කෙනා ඒ පියවර සටහන දැක්ක පමණින් පින්වත්නි, මේ නම් මහා ඇතෙක් කියලා නිශ්චයකට පැමිණෙන්නේ නෑ. ඒකට හේතුව මොකද්ද? පින්වත් බ්‍රාහ්මණය, ඇත් වනයේ ඉන්නවා චාමනිකා කියලා මහා පියවර සටහන් තියෙන ඇතින්නියෝ ජාතියක්. මේ නම්
ඔවුන්ගේ පියවර සටහනක් වෙන්න ඕන. ඒ පුද්ගලයා තවදුරටත් හොයනවා. තවදුරටත් හොයාගෙන යද්දී ඔහුට ඒ ඇත් වනයේ දිග පළල තියෙන ලොකු ඇත් පියවරක් දකින්නට ලැබෙනවා. ගස්වල උසට පිට අතුල්ලපු තැන් දකින්නට ලැබෙනවා. නමුත් ඇතුන් ගැන හොයන්න දක්ෂ කෙනා එහෙම දැක්ක පමණින් පින්වතුනි මේ නම් මහ ඇතෙක්නේ කියලා නිශ්චිතයකට පැමිණෙන්නේ නෑ. ඒකට හේතුව මොකද්ද? පින්වත් බ්‍රාහ්මණේ ඇත් වනයේ ඉන්නවා උච්චා කාලාරිකා කියන ලොකු පියවර සටහන් තියෙන ඇතින්නියෝ ජාතියක්. මේ නම් ඔවුන්ගේ පියවර සටහන් වෙන්න ඕන. ඒ පුද්ගලයා තවදුරටත් හොයනවා. තවදුරටත් හොයාගෙන යද්දී ඔහුට ඒ ඇත් වනයේදී දිග පළල් තියෙන තවත් ලොකු ඇත් පියවරක් දකින්නට ලැබෙනවා. ගස්වල උසට පිට අතුල්ලපු තැන් දකින්නට ලැබෙනවා. දල දෙකෙන් ඇනපු තැන් දකින්නට ලැබෙනවා. නමුත් ඇතුන් ගැන දැනගන්න දක්ෂ කෙනා ඒ ලකුණු දැක්ක පමණින් පින්වතුනි මේ නම් මහා ඇතෙක් යයි කියලා නිශ්චිතයකට එන්නේ නෑ. ඒකට හේතුව මොකද්ද? පින්වත් බ්‍රාහ්මණේ ඇත් වනයේ ඉන්නවා උච්චා කනේරුකා කියලා ලොකු පියවර සටහන් තියෙන ඇතිනියෝ ජාතියක්. මේ නම් ඔවුන්ගේ පියවර සටහනක් වෙන්න ඕන. ඒ පුද්ගලයා තවදුරටත් හොයනවා. තවදුරටත් හොයාගෙන යද්දී ඒ ඇත් වනයේ හොඳට දිග පළල තියෙන ලොකු ඇත් පියවරක් දකින්නට ලැබෙනවා. ගස්වල උසට පිට අතුල්ලපු තැනුත් දකින්න ලැබෙනවා. දලවලින් ඇනපු තැනුත් දකින්නට ලැබෙනවා. උස ගස්වල අතුරුකිලි කඩපු තැන් දකින්නට ලැබෙනවා. ඒ වගේම ඔහුට ඒ ඈත ගහක් යට හරි එලිමහනේ හරි ඉන්නවා දකින්නට ලැබෙනවා. ඒ ඇතා ඇවිදිනවා හරි හිටගෙන ඉන්නවා හරි ළඟනවා හරි සිවෙනවා හරි දකින්නට ලැබෙනවා. ඔව් එතකොටයි නිශ්චිතයකට එන්නේ මේ තමයි මහා ඇත් රාජා කියලා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් බ්‍රහ්මණේ ඔය විදියමයි මේ ලෝකයේ තථාගතයන් වහන්සේ නම පහළ වෙනවා. උන්වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදුයි, අනුත්තර පුරුෂ ධම්ම සාරථි, සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා යන ගුණයන්ගෙන් යුතුයි. උන්වහන්සේ මේ දෙවියන් සහිත ලෝකී මරුන් සහිත වමුන් සහිත ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ තුල තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කියලා දෙනවා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ පටන් ගැනීමත් සුන්දරයි, මැදත් සුන්දරයි, අවසානයත් සුන්දරයි. අර්ථ පැහැදිලි වචන වලින් යුත් අර්ථ සහිතයි. පැහැදිලි වචන වලින් යුක්තයි. මුළු මුලින්ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිවන් මඟ කියා දෙනවා. ගිහි ජීවිතයේ ගෙවන පින්වත් කෙනෙකුට ඒ නිවන් මඟ කියලා දෙන ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මය අහලා තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ මේ විදියට නුවණින් විමසන්න පටන් ගන්නවා. ගිහි ජීවිතයේ ගෙවන එක හරිම කරදරයි. කෙලෙස් සහිත මාර්ගයක නෙවෙයි. නමුත් පැවිද්ද නම්
ආකාශේ වාගේ මෙහි ජීවිතේ ගත කරගෙන නම් ඒකාන්ත පිරිපුන් වූ ඒකාන්ත පිරිසිදු සුදු මේ උතුම් බඹසර හැසිරෙන එක ලේසි වැඩක් නොවේ. ඒ නිසා මට කරන්න තියෙන්නේ කිස් රැවුල් බාලා කසාවත් පොරෝගෙන ගිහි ජීවිතේ අත්හැරලා මහාන වෙන එක තමයි කියලා. ඔහු පස්සේ දවසක ටිකක් හෝ ගොඩක් හෝ තියෙන වස්තුව අත්හරිනවා. ටිකක් හෝ ගොඩක් හෝ ඉන්න ඥාති පිරිස අත්හරිනවා. කිස් රැවුල් බානවා. කසාවත් පොරවනවා. ගිහි ජීවිතේ අත්හැරලා මහාන වෙනවා. ওই විදිහට උතුම් පැවිදි ජීවිතේ ලැබුවට පස්සේ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන ශික්ෂාපද සමුනුත් රකින්නවා. ප්‍රාණඝාතය දුරු කරනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු මුගුරු අත්හරිනවා. අවි ආයුධ අත්හරිනවා. ප්‍රාණඝාතය ගැන ලැජ්ජා වෙනවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. හොරකම් අත්හරිනවා. හොරකමින් වළකිනවා. දුන්දේ විතරක් ගන්නවා. දුන්දේ ගැනීම විතරක් කැමති වෙනවා. සොරකමින් තොර වෙලා පිරිසිදු සිතින් වාසය කරනවා. අබ්‍රහ්මචාරී බව අත්හරිනවා. බ්‍රහ්මචාරී වෙනවා. අයහපත් හැසිරීමෙන් දුරු වෙනවා. ලාමක දෙයක් වන මව්තුණුවෙන් වළකිනවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සත්‍යවාදී වෙනවා. ඇත්තින් ඇත්ත ගලපා කතා කරනවා. ස්ථීර වචන කියනවා. ඇදහිය යුතු දේ කියනවා. ලෝකයා අවුල් වන දේ කියන්නේ නෑ. කේලම අත්හරිනවා. කේලමින් වළකිනවා. මෙතනින් අහලා මේ අය බිඳවන්න එතන එකක් කියන්නේ නෑ. එතනින් අහලා ඒ අය බිඳවන්න මෙතන කියන්නේ නෑ. බිඳිච්ච අය සමගි කරනවා. සමගි බව ඇති කරවනවා. සමගියට කැමති වෙනවා. සමගියේ ඇලෙනවා. සමගි භවයේ සතුටු වෙනවා. සමගියේ ඇතිවන දේම කියනවා. පරුස වචනේ අත්හරිනවා. පරුස වචනින් වළකිනවා. දොස් රහිත දේ කියනවා. කනට මිහිරි දේ කියනවා. සිනහේබර වචන කියනවා. හෘදයාංගම වචන කියනවා. දැනුගත් වචන කියනවා. බොහෝ ජනයා කැමති වන ප්‍රියමනාප වන වචන කියනවා. හිස් දෙඩවිලි අත්හරිනවා. හිස් දෙඩවිල්ලෙන් වළකිනවා. සුදුසු කාලයට කතා කරනවා. ඇත්ත දේ කතා කරනවා. අර්ථවත් දේ කතා කරනවා. ධර්මයේ කතා කරනවා. විනය කතා කරනවා. මතක තබා ගන්න වටිනා දේ කතා කරනවා. ඒ භික්ෂුව ගස් කොළන් වෙනසීමෙන් වළකිනවා. උදේ කාලයේ විතරක් වළඳනවා. රාත්‍රී ආහාරය වූ විකාල භෝජනයෙන් වළකිනවා. නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දර්ශන වලින් වළකිනවා. මල් සුවඳ විලවුන් වලින් සැරසීමෙන් හැඩවැඩ වීමෙන් වළකිනවා. සුඛෝපභෝගී වටිනා ආසන පරිහරණයෙන් වළකිනවා. රන්, රිදී, කහවණු ආදී පිළිගැනීමෙන් වළකිනවා. අමු දහන්නේ පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා. දැසි දස්සම් පිළිගැනීමෙන් වළකිනවා. එළු බැටළුවන් පිළිගැනීමෙන් වළකිනවා. ඌරු කුකුල්ලු පිළිගැනීමෙන් වළකිනවා. ඇතුම්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වළකිනවා. කුඹුරු වතුපිටි පිළිගැනීමෙන් වළකිනවා. ගිහියන්ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා. වෙළඳ ගනුදෙනු වලින් වළකිනවා. හොරට තරාදියෙන් කිරණ එක, හොරට මනින එක ආදියෙන් වළකිනවා. අල්ලස් ගැනීම, වංචා කිරීම, එක වගේ දේ පෙන්නලා රැවටීමෙන් වළකිනවා. කට්ට කම් වලින් වළකිනවා. අත්
පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, මම් පැහැරීම්, ගම් පැහැරීම්, සාහසිකම් යන මේවායින් වළකිනවා. ඒ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. කය පොරවන සිවුරුනුත් කුස පිරෙන ප්‍රමාණයේ පිණ්ඩපාතෙනුත් සතුටු වෙනවා. ඔහු යන තැන පාත්තරේ සිවුරු විතරක් ගෙනියනවා. ලිහිණි කුරුල්ලෙක් යන තැන පියාපත් පර විතරක් අරගෙන යනවා වගේ ඔන්න ඔය විදිහටයි භික්ෂුව ලද දෙයින් සතුටු වෙන්නේ. කය පොරවන සිවුරුනුත් කුස පිරෙන පිණ්ඩපාතනුත් සතුටු වෙනවා. ඔහු යම් තැනක යනවා නම් පාත්තර සිවුරු විතරක් අරගෙන යනවා. ඔහු මෙහි විදියට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් සමන්විත වෙලා නිවැරදි ජීවිතයක තමන් තුළ මහා සතුටක් ලබනවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මේ භික්ෂුව ඇහෙන් රූප දැකලා නිමිති ගන්නේ නැහැ. උදා සතහනක්වත් ගන්නේ නැහැ. ඇහැ අසංවරව ඉන්නකොට ආසාව, තරහ වගේ ආපි අකුසල් දේවල් ඇති වෙලා ප්‍රශ්න හටගන්න ඒකට අත් වෙන්නේ නැහැ. තමන්ගේ ඇස සංවර කරගෙන ඉන්නවා. සංවර කරගන්නවා. ඇස රකින්නවා. ඇසේ සංවරකමට පැමිණෙනවා. අනිත් ශබ්දයක් අහලා පෙරසීම නාසයෙන් රස සුවඳ දැනගෙන පෙරසීම දිවෙන් රස දැනගෙන පෙරසීම කයින් පහස දැනගෙන පෙරසීම මනසින් අරමුණු දැනගෙන මේ මනස සංවරව හිතියෝ ආසාව තරහ වගේ පාපී අකුසල් හට අරගෙන ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ බඳු නිමිති ගන්නේ නැහැ. ඒ බඳු නිමිති වල සතහනක්වත් ගන්නේ නැහැ. මනසේ සංවරයට පැමිණෙනවා. මනස රකින්නවා. මනස සංවර කරගන්නවා. මේ විදිහට ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සමන් තුල ඊඩා රහිත මහත් සැපයක් ඔහු ඉදිරියට යනකොට ආපසු එනකොට හරි කල්පනාවෙන්ම ඉන්නවා. ඉදිරිය බලනකොට වටපිට බලනකොට ඒ ගැන හරි කල්පනාවෙන් ඉන්නවා. අතපය හකුලනකොට ගහරිනකොට ඒ ගැන කල්පනාවකින් ඉන්නවා. දෙපොට සිවුර තනිකොට සිවුර ආතර අර්ධාරණය කරනකොට ඒ ගැන කල්පනාවෙන් ඉන්නවා. යමක් වළඳනකොට මේ කරනකොට සපා කනකොට රස විඳිනකොට ඒ ගැන කල්පනාවෙන් ඉන්නවා. ඇසිකිලි යනකොට ගැන කල්පනාවෙන් ඉන්නවා. යනකොට ඉන්නකොට වාඩි වෙනකොට හිටනකොට ඉවරනකොට සමායන නිදි වරනකොට කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට ඒ ගැන කල්පනාවෙන්ම ඉන්නවා. ඉතින් ඔහු ඔය විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ වූ සිහි කල්පනාවකින් යුක්ත වෙලා දුර ඈත වන අසපුවල ඉන්නවා. ආරණ්‍ය වල ඉන්නවා. රුක්සෙවනේ ඉන්නවා. අරොතේ එලියසන ඉදිරි ගුහා සොහොන් වනගම ඉදහස් තැන් ඉදිරි ගෙවල් වෙනසුන් හැටියට පාවිච්චි කරනවා. සාදු සාදු. සාදු සාදු සාදු. ඉතින් ඔහු පින්නපාතේ වැළඳුවට පස්සේ පළගත් බැඳගෙන වාඩි වෙනවා. කය ඍජු කරගන්නවා. භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගන්නවා. ඔහු ජීවිතයේ නම් වූ ලෝකය ගැන තියෙන ඇල්ම දුරු කරනවා. ආසාවෙන් තොර වූ සිතින්
වාසය කරනවා. ආසාව බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. තරහා අත්හරිනවා. තරහ රහිත සිතින් වාසය කරනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පිත වෙනවා. තරහා බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. මිත්‍යා දීන මිත්තය අත්හරිනවා. දීන මිත්තයෙන් තොරව ඉන්නවා. හොඳ සිහි කල්පනාවෙන් යුතු ආලෝක සංඥාව ඇති කරගන්නවා. දීන මිත්‍ය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. උද්ධච්ච කුක්කුච්ච අත්හරිනවා. හිතේ ඇවිස්සීමකින් තොරව වාසය කරනවා. තමා තුළ සාන්ත සිතක් ඇති කරගන්නවා. උද්ධච්ච කුක්කුච්ච බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. විකිකිච්ඡාව අත්හරිනවා. විකිකිච්ඡාවෙන් තොරව ඉන්නවා. කුසල් දහම් ගැන කෙසේද කියන සැකය අත්හරිනවා. සැකය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. ඔහු මේ නීවරණ පහ අත්හරිනවා. ප්‍රඥාව දුර්වල කරන සිතේ උපක්ලේශ අත්හරිනවා. කාමයෙන් තොරව අකුසල් වලින් තොරව විතර්ක විචාර සහිත ප්‍රීතිය සැපේ ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකටයි කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා තථාගතයන් වහන්සේ සිහි නුවණ නැමැති දලින් අතු බිඳපු තැන කියලා. නමුත් ආර්ය ශ්‍රාවකයා එහෙම තිබිලත් නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වකහාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. පින්වත් බ්‍රාහ්මණය, මේ ගැන තවදුරටත් කියනවා නම් භික්ෂුව විතර්ක විචාර සංසිතවාගෙන තම සිත තුළ ප්‍රසන්න බව ඇති කරගෙන සිතේ එකඟ බවෙන් යුතුව විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකට කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේ නුවණ නැමැති දලින් අතු බිඳපු තැන කියලා. එහෙම වුණත් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වකහාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් බ්‍රහ්මණය, මේ ගැන තවදුරටත් කිව්වොත් භික්ෂුව ප්‍රීතියට ඇලෙන්නේ නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයින් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපසේ වාසය කරනවා කියලා. තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් බ්‍රහ්මණය, ඔන්න ඕකට තමයි කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේ නුවණ නැමැති දලින් අතු බිඳපු තැන කියලා. එහෙම දෙයක් තිබූ පමණින් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වකහාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. පින්වත් බ්‍රහ්මණය, මේ ගැන තවදුරටත් කියනවා නම් භික්ෂුව සැප දුක නැති කරලා කලින්ම මානසික සැප දුක් දෙකින්ම වෙන් වෙලා දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවෙන්
සිහියක් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් බ්‍රහ්මණය, උන් ඕකටත් කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන. පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දලින් අතු බිඳපු තැන කියලා. එහෙම ලබාගෙනත් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සුවක්කාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. ඒ භික්ෂුව ওই විදිහට සමාධිගත සිතක් ඇති වුණාම, සිත පිරිසිදු වුණාම, සිත බබලනකොට, උපක්ලේශ නැති වුණාම, හිත මුදු වුණාම, අවබෝධයට සුදුසු වුණාම, නොසෙල්වී තිබුණාම, අකම්පිත වුණාම, Taman කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබා ගන්න සිත මෙහෙයවෙනවා. එතකොට ඔහු නොඑක ආකාරයේ පෙර ජීවිත ගත කළ හැටි සිහි කරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත 10ක්, ජීවිත 20ක්, ජීවිත 30ක්, ජීවිත 40ක්, ජීවිත 50ක්, ජීවිත 100ක්, ජීවිත 1000ක්, ජීවිත ලක්ෂයක්, නොඑක් සම්වට්ට කල්ප, නොඑක් විවට්ට කල්ප, නොඑක් සම්වට්ට විවට්ට කල්ප ගණන් සිහි කරනවා. ඒ කාලේ මගේ නම මේකයි, ගෝත්‍රය මේකයි, හැඩරුව මෙහෙමයි, මේවා තමයි කෑවේ බිව්වේ, සැප දුක් විඳේ මෙහෙමයි, මෙහෙමයි මැරුණේ, එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. ඒ කාලේ මේ නම තමයි ලැබුණේ, මේ ගෝත්‍රයේ හැඩරුව මෙහෙමයි, කෑවේ බිව්වේ මේවා, සැප දුක් විඳේ මෙහෙමයි, මැරිලා ගියේ මෙහෙමයි. ඒ මං එතනින් චුත වෙලා මෙතන උපන්නා. ඔය විදිහට කරුණු සහිතව පැහැදිලි විස්තර ඇතිව නොඑක ආකාරයේ Taman ගත කළ අතීත ජීවිත ගැන සිහි කරනවා. පින්වත් මහ බ්‍රහ්මණය, ඔන්න ඕකටත් කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේ නුවණ නැමැති දලින් අතු බිඳපු තැන කියලා. නමුත් ආර්ය ශ්‍රාවකයා එහෙම තිබිලා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සුවක්කාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. සාදු 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 සාදු. ඉතින් ඒ භික්ෂුව ඒ විදිහට සමාධිගත සිතක් ඇති වුණාම, සිත පිරිසිදු වුණාම, සිත බබලනකොට, උපක්ලේශ නැති වුණාම, හිත මෘදු වුණාම, අවබෝධයට සුදුසු වුණාම, නොසෙල්වී තිබුණාම, අකම්පිත වුණාම, සත්‍යයන් චුතවන උපදින හැටි දැකීමේ නුවණ ලබා ගන්න සිත මෙහෙයවනවා. එතකොට ඔහු සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පතේ ඉක්මවා ගිය පිරිසිදු දිවස් නුවණින් චුත වෙන උපදින සත්‍යයන් දකිනවා. උසස් පහත් ලස්සන කැත සුගති දුගති වල කර්මානු රූපව සත්‍යයන් උපදින හැටි දකිනවා. අනේ මේ බවත් සත්‍යයන් කයින් දුසිරිත් කරලා, වචනයෙන් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටික දේවල් වල යෙදිලා, කය බිඳිලා, මැරුණට පස්සේ අපායේ ඉපදිලා, දුගතියේ ඉපදිලා, විනිපාත කියන නිරේ ඉපදිලා, ඒ වගේම මේ බවත් සත්‍යයන් කයින් සුචරිතයේ යෙදිලා, වචනයෙන් සුචරිතයේ යෙදිලා, මනසෙන් සුචරිතයේ යෙදිලා,
ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට සම්මා දිට්ඨිය ඇතුව ඉඳලා සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියාවල යෙදිලා කය මිදිලා මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා. මේ විදිහට සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පතේ ඉක්මවා ගිය පිරිසුදු දිවස් නුවණින් සත්‍යයන් චුත වන උපදින හැටි දකිනවා. උසස් පහත් ලස්සන කැත සුගති දුගති වල කර්මානුරූපව සත්‍යයන් උපදින හැටි දකිනවා. පින්වත් බ්‍රහ්මණේ ඕකට කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේ නුවණ කියන දලින් අත්තු බිඳපු තැන කියලයි. එහෙම නුවණක් ලබාගෙන ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාගතුන් වහන්සේගේ ධර්මය සවක්කහතයි. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. ඉතින් මේ භික්ෂුව ওই විදිහට සමාධිගත සිතක් ඇති වුනහම සිත පිරිසුදු වුනහම සිත බබලනකොට උපක්ලේශ නැති වුනහම හිත මෘදු වුනහම අවබෝධයට සුදුසු වුනහම නොසල්වී තිබෙනම අකම්පිත වුනහම ආශ්‍රව ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබා ගන්න සිත මෙහෙවනවා. ඉතින් මේ භික්ෂුව මේක තමයි දුක කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේක තමයි දුකේ හට ගැනීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ තමයි දුකේ නැතිවීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ තමයි දුක නැතිවීමේ මාර්ගය කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේව තමයි ආශ්‍රව කියලා යථාර්ථය අවබෝධ කරගන්න. මේක තමයි ආශ්‍රයයන්ගේ හට ගැනීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේක තමයි ආශ්‍රව නැතිවීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේක තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය කියලා යථාර්ථය අවබෝධ කරනවා. පින්වත් බ්‍රහ්මණිය ඔන්න ඕකට කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දලින් අතු බිඳපු තැන කියලයි. එහෙම නුවණක් ලබාගෙන ආර්ය ශ්‍රාවකයා තිබිලත් නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. නමුත් එක්තරා නිෂ්ඨාවකට පැමිණෙනවා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාගතුන් වහන්සේගේ ධර්මය සවක්කහතයි. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා. සාදු සාදු සාදු. ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැනගන්නකොට යථාර්ථය දැක ගන්නකොට කාම ආශ්‍රවෙනුත් නිදහස් වෙනවා. අව ආශ්‍රවෙනුත් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුණාම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා. ඉපදීම නැති වුණා. අබ්බතර වාසය සම්පූර්ණ කළා. කලේතු දෙක කළා. ආය කවදාවත් අසුරට වැටෙන්නේ නැහැ කියලා දැනගන්නවා. ඉන්නත් බ්‍රහ්මණය ඔන්න ඔබට කියන්නේ තථාගතයන් වහන්සේ මේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේගේ මුවන් නැමැති තාලින් අතු බිඳපු තැන කියලා. ඉන්නත් බ්‍රහ්මණය අන්න එතකොටයි ආර්ය ශ්‍රාවකයා ඒකට පැමිණෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වභාවකාත. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සම්පටිපන්නයි කියලා. ඉන්නත් බ්‍රහ්මණය ඔන්න ඔය විදිහටයි ඇත්තියවර සතහනේ උපමාව පිට වාක්‍යයෙන් අංග සම්පූර්ණ වෙන්නේ. එතකොට ඥාන සෝනි බ්‍රහ්මණය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. පින්නත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. පින්නත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. යටිකුරු
වෙච්ච දෙයක් දුකුරු කළා වගේ පහළ තිබිච්ච දෙයක් හැරලා පෙන්වනවා මන් මුලා කෙනෙකුට මාර්ගයේ පෙන්වනවා අන්ධකාරයේ දැල්ලු තෙල් පහන් සවගෙන සිටියායට රූප පෙන්වනවා වගේ ඔය විදිහට පින්වත් ගෞතමයන් වහන්සේ නොඑක ආකාර ධර්ම ඒ මම පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යනවා. ඒ සද්ධර්ම සරණ යනවා. භික්ෂු සංඝයා සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් මාව දිවි කිපෙන සුරා විචාරණ ගත වාසිකේ හැටියට පිළිගන්නාසේ. සාදු සාදු ඇත්තෙකුගේ ජීවන සටහන් උපමා කරගෙන වදාළ කුඩා දෙසම නිමාවි. හොඳයි අපි අද දවසේදී මේ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයක් අපි ඉගෙන ගත්තා. මේ උතුම් දේශනාව තමයි බුදුමහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා දේශනා කර උතුම් දේශනාව. මේ උතුම් දේශනාව අද වගේ උසන් පොහොය දවසක ඒ දිනාට මේ දේශනාව කියවන්න ලැබීම තාම භාග්‍යයක්. ඉතින් අපි අද දවසේ බොහෝ සෙත් ඉඳස් කරගත්තා. සියලු පින් අපි අනුමෝදන් කරලා පින්වත් ස්වාමීන් වහන්සේලාට වන්දනා කරලා එරුවන් කමා කරගෙන තුන් සූත්‍ර පිටකයේ කියවන ඔගේ ධර්ම සාකච්ඡාව දවසේ අවසන් කරමු. එරුවන් සරණයි සම්පත්තියේ එයට පුළුවන් ද අද දවසේ පුණ්‍ය අනුමෝදනාව කරන්න. තෙරුවන් සරණයි බයි. පුළුවන් බයි. එරුවන් සරණයි බුද්ධය. සාදු 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 පින්වත් ස්වාමීන් වහන්සේ අපේ සියලු දෙනාගේ අවසරයි. අද දිනත් අපි මේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් සූත්‍ර දේශනා කියවීමේ රැස් කරගත්තා වූ සියලු පිණුත් අපි මුලින්ම තෙරුවන් බුදුරජාණන් වහන්සේගේ පුතු ගුණ වන්දනා කරමින්ද සීසත් ධර්මයේ ගුණ වන්දනා කරමින් ආර්ය මහා සංඝරත්නයේ ගුණ වන්දනා කරමින් උදේ සමාදන් වූ උපෝසත සීලයද නැවත සමාදන් වෙමින් අපි රැස් කරගත්තා වූ සියලු පිණුත් අද මේ චූලහත්ති පතෝපම සූත්‍රය කියවීමෙන් අපි රැස් කරගත්තා වූ සියලුම පිණුත් මේ පොළොවාසී දෙවියන්ගේ පටන් අටනිටා බඹලව දක්වා සියලුම දෙව් බඹුන් මේ පින් අනුමෝදන් වෙත්වා. ශක්තියෝද ප්‍රදාන සතරවරන් දිවිරතලු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝගේද දිව්‍ය ආයු වර්ණ සැප බල දියුණු වෙත්වා. දෙවියෝද මේ ගෞතම බුදු සසුන තුළ සද්ධා සීල සුත රාග ප්‍රඥා යනසේක බල දියුණු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමේ වාග්ය උදා වෙත්වා. මේන් සතුටු වෙන දෙවියෝද අප සියලු දෙනාට ධාර්මික රැකවරණය සලසා දෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වේවා. මේ ගෞතම බුදු සසුන තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමේ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ ධර්ම මාර්ගය කියා දුන් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ලොකු ස්වාමීන් වහන්සේ කායික මානසික දුක් පීඩා දුක් වේවා. තුනුරුවන්ගේ ආනුභාවයෙන් උන්වහන්සේට දීර්ඝායු සම්පන්නිය ලැබෙත්වා. මේ ගෞතම බුදු සසුන තුල සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමේ වාග්ය උදා වේවා.
සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම ස්වාමීන් වහන්සේලාද, ලංකාවාසී ලෝකවාසී සියලුම සීල ගුණදම් පුරණ ස්වාමීන් වහන්සේලාද, අනගාരികා මෑණින් වහන්සේලාද, පැවිද්ද අපේක්ෂාවෙන් සිටින පින්වත් අනගාരികා දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුදු සසුන තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අප සියලු දෙනාට අද රැස් කරගත්තා වූ මේ සියලුම පින් අපි සියලු දෙනාටත් ඉක්මන් ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම පිණිසම මේ පින උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ දෙමාපියන්ද, අපගේ ස්වාමිවරුන්ද, බිරිඳවරුන්ද, දූ දරුවෝද, ඥාති හිතයිසී සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. කායික මානසික දුක් පීඩා දුරු වේවා. කරන කින රැකී රස්සා යහපත් සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු සියලු දේ දියුණු වේවා. සක්තියුන්ද ප්‍රදාන සතරවරන් දිවිරතුන්ගේ ආරක්ෂාව රැකවරණය නිදැති ලැබෙත්වා. යන ගමන් බිම සියලු දේ ආරක්ෂා වේවා. පිනට දහමට නිතරම සිත යොමු වේවා. මේ ගෞතම බුදුසසුන තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමේ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින උතුම් වූ පොහොය දිනයක් වූ අද දින මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ලංකාදීපයට වැඩම කරලා අප සියලු දෙනාටම ලක්ෂ ගාන රහතන් වහන්සේලා බිහි වෙච්ච අපගේ මෑණි ලංකාදීපේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් ඇති වූ ප්‍රබෝධය නිසායි අද සියලු දෙනාටම ධර්මය ලැබෙන්නේ. ඉතින් උන්වහන්සේ ඇතුළු ඒ සියලුම රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ඒ වගේම එම දීපයට අද පැතී තිබෙන මේ වසංගතිය, සියලු වසංගතිය ඒ ආනුභාවයෙන් දුර වේවා. සියලු දෙනාටම යථාර්ථත්වයට පත්වීමේ අවස්ථාව සැලසේවා. වහා සියලු දේ දුර වේවා. ඒ වගේම මේ ලෝක තලයේ පැතිරී යන්නේ වසංගතිය දුර වේවා. සියලු ලෝක වාසීන්ට යහපත උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින මේ සම්බන්ධ වුණු මේ ස්කයිප් තාක්ෂණයේ ධර්ම මේ සාකච්ඡා කිරීම සංවිධානය කළ සියලු කටයුතු කරපු සියලු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. අපි ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගමු. අපිට මේ ධර්මය කියා දුන්නේ අපගේ උතුම් ලොකු ස්වාමීන් වහන්සේ මොන දිසාවක වැඩ හිටියත් උන්වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි පන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතප්පං සාමිනා කතම් පුඤ්ඤං මය්‍යත්තාතප්පං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සප්පං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම් පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. දැන් අපි පින්වත් ස්වාමීන් වහන්සේලා වන්දනා කරගමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතප්පං සාමිනා කතං පුඤ්ඤං මය්‍යත්තාතප්පං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සප්පං අච්චයං කමතමේ පන්තේ ඕකාස කමාමි පන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි පන්තේ තතියම් පි ඕකාස කමාමි පන්තේ. සාදු සාදු සාදු. අපි
අපි දැන් තෙරුවන් කමා කරගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ පූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්තං අනුත්තර. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම නමෝ බුද්ධාය. පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.